නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. පිංහතුනි, ඔබ දන්නවා මේ දිනවල ලෝකයේ පුරාම මේ වසංගතය පැතිරෙනවා වගේම අපේ රටේ ලංකාව ගත්තත් මිනිසුන්ට බොහෝ බියක් තැති ගැනීමක් ආයමත් මේ වසංගතය පැතිරෙයිදෝ කියලා ලොකු තැති ගැන්මක් ඇතිවෙච්ච කාලයක්. ඔබ දන්නවා මේ වසංගතය ආරම්භ වෙනකොට අපි නිතර රතන සූත්‍ර ගැන කතා කරා. පිරිත් දේශනාවන්ගේ ආශිර්වාද ගැන කතා කරා. හැම තැනම මිනිස් එකතු වෙලා පිරිත් කියන්න පටන්ගත්ත. හැබැයි දැන් වෙනකොට ඒ පිරිත් අමතක වෙලා. ඒ පිරිත් පින්කන් ටික දවසකින් නතර වුණා. පිංහතුනි, අදාපි මේ ධර්ම දේශනාව තුළ තුන් සූත්‍රය ගැන. ඒ වගේම මේ බුද්ධ දේශන අතර සඳහන් වෙන ආශිර්වාද දේශනා ගැන. ඔබේ ජීවිතයට කොහොමද මේ දේශනාවල ප්‍රතිඵලය ප්‍රයෝජනය ඇති කරගන්න. බුදුහාමුදුරන්ගේ දේශනා නිවන් අවබෝධය පිණිස දේශනා කරපු දේශනා වගේම ඒ ධර්මාවබෝධය කරා යන ගමනේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව, ඒ අයගේ ආශිර්වාදය, ඒ අයගේ පහසු විහරණය, ඒ හැම දෙයක්ම ඇතුළත් දේශන රැසක් බුදුරජාණන් වහන්සේගේ දේශන අතර සඳහන් වෙනවා. පිංහතුනේ, අපේ බුදුරජාණන් වහන්සේගේ යම් කිසි කෙනෙක් ධර්ම ගැටලුවක් විමසුවොත් බුදුරජාණන් වහන්සේලා ඒ අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ක්‍රමවේදයක් තියෙනවා. කෙනෙක් අහන්නේ නිවනට අදාළ ප්‍රශ්නයක් නම්, ධර්මාවබෝධයට අදාළ ප්‍රශ්නයක් නම්, ඊළඟට යහන පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම, ඔහුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව සියල්ල බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනම්. ඒ කෙනාට නිවනට අදාළ වෙන විදිහටම එක එල්ලේම බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයනවා. ඒ ක්‍රමේ ධර්මය සඳහන් කරනවා ඒ කාන්ස ව්‍යාකරණය පඤ්ඥා. බුදුරජාණන් වහන්සේකින් යම් ප්‍රශ්න විමසනකොට ඔහු ඇත්තටම ධර්මය අවබෝධ කරගන්න පින තියෙන, උවමනාව තියෙන වීරියවන්ත කෙනෙක්ද, ඔහුට ධර්මාවබෝධයට හැකියාව තියෙනවාද, ඒ සියල්ල බුදුවැසින් බලලා ඔහුට එකෙල්ලේම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙමින් ධර්ම දේශනා කරන ඒ කාස ව්‍යාකරණය පඤ්ඥා. සමහරයි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනවා ඒ ප්‍රශ්නය කොටසෙන් කොටස අරගෙන බෙද බෙදා විස්තර කිරීම තුළ ඔහුට ධර්මය අවබෝධ කරගන්න හේතුවක් වෙනවා. ඔහුගේ පුුණ්‍ය සම්පත්තිය, ඔහුගේ ඉන්ද්‍රිය ධර්ම, සසර පුරා කරලා තියෙන පින්, මේ සියල්ල හඳුනගත්ත බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නයට කොටසෙන් කොටස විස්තර කරමින් ඒක බෙදා දක්වමින් ධර්ම දේශනා කරන. ඒ දේශනාව කෙලවර ඔහු ධර්මය අවබෝධ කරනවා. ඒ ක්‍රමයට ධර්මය සඳහන් වෙන විභජ්‍ය ව්‍යාකරණය පඤ්ඥා. බෙද බෙදා කොටසෙන් කොටස විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඊළඟට සමහරයි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නහනවා. එතරදි බුදුරජාණන් වහන්සේ දකිනවා ඔහු ළඟ උත්තරේ තියෙනවා. එතකොට ඔහුගේ උත්තරේ මතුවෙන විදිහට ඔහුගෙන්ම පෙරලා ප්‍රශ්න කරන ක්‍රමයක් තියෙනවා. ඒකට කෙන පටිපුච්ච ව්‍යාකරණය පඤ්ඥා කියලා. යමෙක් ප්‍රශ්නයක් අහද්දී බුදුරජාණන් වහන්සේ ඔහුගේ පින, ධර්මාවබෝධ කිරීමේ කුසලතාව, ඉන්ද්‍රිය ධර්ම, මේ සියල්ල ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයෙන් දැකලා බුදුරජාණන් වහන්සේ පෙරලා ඔහුගෙන් ප්‍රශ්නහනවා. ඔහු දෙන පිළිතුරු තුළින් ඔහුටම ප්‍රශ්නය නිරාකරණය වෙලා අවබෝධය කරා ඔහුගේ හිත සකස්වෙනවා. පටිපුච්ච ව්‍යාකරණය පඤ්ඥා. තැන් බලන්න ඔබ දන්නවා ගොඩාක් ඒ වගේ සිදුවීම් තියෙන දේශනාවල. ඔබ අහල ඇති පහාරාධ සූත්‍රය. මේ පහාරාධ කියෙන අසුරයෙන්ද්‍රය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල් අහනෝ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වන මේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට මේ තරං ආස කරන්නේයයි. මේ බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරන්නේයයි.
දැන් ප්‍රශ්නය අහන්නේ බුදු හාමුදුරන්ගේ පහාරාද කියන අසුරේන්ද්‍රය. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට කෙලින්ම පිළිතුරු නොදී ඔහුගෙන් පෙරලා ප්‍රශ්නහනෝ. හරි පහාරාද ඒකට උත්තර දෙන්න කලින් ඔබ මේකට උත්තර දෙන්න. අසුරයන් වන ඔබ මහා සාගරයට සිත්තලවාගෙන වාසය කරන්නේයයි. ඔබත් අසුර පිරිසක් මහා මුහුදට මහා සාගරයට සිත්තලවාගෙන වාසය කරන්නේ ඇයි කියලා ඔබ ඒකට උත්තර දෙන්න කිය. දැන් බුදුරජාණන් වහන්සගේ ප්‍රශ්නයක් ඇව උන්වහන්සේ පෙරලා ඔහුගේ ප්‍රශ්නයක් කහ. ඔහු ඒක විස්තර කරමින් බුදුරජාණන් වහන්සේට කාරණ අටක් මුල් කරගෙන අසුරයන් මහා සාගරයට ආස කරන හැටි ඔහු විස්තර කරන දැන් මේ කියන පහරාද. ඒක අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ කරුණු අටට මානුව බුදු හාන්දුරගේ ශ්‍රාවකයන් වන භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවනු. මේ බුද්ධ ශාසනයට ආස කරන්න ඇලුම් කරන්නේ ඔන්න ඔය හේතු නිසා මයි කියලා ඊටම ගලපමින් බුද්ධ ශාසනය ගැන දහම් දෙසනවා. හරීම ලස්සන දේශනා. එදකොට ඒ වගේ ධර්ම දේශනා ක්‍රම බුදු හාමුදුරු ළඟ තිබුණා. පටිපුච්ච ව්‍යාකරණය පඤ්ඥා. ඊළඟට සමහර ප්‍රශ්නවලදී කෙනෙක් ප්‍රශ්නයක් අහනව හැබැයි ඒ ප්‍රශ්නය ඔහුට අවබෝධය පිණිස හේතුවෙන එකක් නෙමේ. ඒ ප්‍රශ්නය ඔහුට නිවනට හේතුවෙන එකක් නෙමේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාව පිළිතුරු නොදීන්නවා. දෙවනි වතාවත් අහනවා. එතකොටත් පිළිතුරු නොදීන්නවා. තුංගනි වතාවත් අහනකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන අවස්ථා තියෙනවා. ඒ තව ක්‍රමයක්. ඒවගේ වෙලාවල් දැන් ආනන්ද හාමුදුරුව දන්නවා මේ බුදුරජාණන් වහන්සේලාගේ ළඟින්ම හිට ආනන්ද හාදුරන වැඩිම කාලය බුදු හාන්දුරන්ගෙන් ප්‍රශ්නයක් අහන හැටි උන්වහන්සේ පිළිතුරු දෙන හැටි. ඒ නිසා ආනන්ද හාමුදුරුව සමහර වෙලාවට පිළිතුරක් ගත යුතු ප්‍රශ්නයක් නම් නැවත නැවත විමසනවා. එතකට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඔබ නැවත නැවතත් එකම ප්‍රශ්නි තතාගතයන් වහන්සගේ විමසනවා. එහෙම නං ආනන්ද මතකතියාගන්න ධාරණය කරගන්න. භාසිස්සාමිති ඔන්න තතාගතයන් වහන්සේ දේශනා කරනවා කියලා ඔන්න විස්තර කරමින් ඒක දේශනා කරනවා. එතකොට තව ක්‍රමයක් තියෙනවා ටපනීය පඤ්ඥා කියල සඳහන් වෙන. පිළිතුරු නොදීම ඉන්න. එනිසා මතක තියාගන්න බුදු හාන්දුරගෙන් අහපු හැම ප්‍රශ්නකට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ. ඒ උත්තර නැති නිසා නෙමේ ඒ ප්‍රශ්නය වැඩක් නෑ. ඔහුට වැඩකුත් නෑ අහන කෙනාට වැඩකුත් නෑ එකට දෙන උත්තරයෙන් වැඩකුත් නෑ. දැ සමහර ඉන්නවා ප්‍රශ්න කරනවා මහාලොකු ප්‍රශ්න වගේ තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න ඔහුට ප්‍රයෝජනයකුත් නෑ. අහගෙනින් අයට ප්‍රයෝජනයකුත් නෑ. ඒකට පිළිතුරු දීමෙන් ලැබෙන අර්ථයකුත් නෑ. ඒ අවබෝධයට හේතුවෙන්නේ නෑ නිවනට හේතුවෙන්නෙත් නෑ. ඒක පැටලි පැටලි අට දැන් සාමාන්‍ය සමාජයව දන්නවා මිනිස්සු අතර. බුදු හාන්දුරයි කාලිත්ව වගේ ප්‍රශ්න තිබිලතිය මේ ලෝකයට කෙලවරක් තියෙනවද. කෙලවරක් නැද්ද. ආත්මයත් ශරීරයක් දෙකක්ද. ආත්මයත් ශරීරයක් එකක්ද. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද. රහතන් වහන්සේ මරණින් මත්තේ නැද්ද. ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද. ඔය විදිහ ප්‍රශ්න. එතකොට මේ වගේ ප්‍රශ්න අහන්නෙම මේ අවබෝධයට හේතුවෙන වන්නේ මේ ඒ කාලෙ සමහරය ගඟ තිල දෙන තරක ප්‍රශ්න. ඒ වගේ ප්‍රශ්න අහන්නේ තරක විතරකයට. ඒවට පිළිතුරු උත්තර හොයන්න ගියෝ තව එකක් පැටල්ලද සාමාන්‍යයෝ බහල ඇතුයි සමාජනි ගහන්නේ කිකිලිද බිත්තරේද. කවරු හරිකින ඉස්සරලාම හටගත්තේ කිකිලි කියන එතකොට කෙනෙ කහනොන ඒ කිකිලි හටගත්තේ ආයනම් බිත්තරයකින්නේ එනම් බිත්තරේ එනම් ඒ බිත්තරේ දැම්ම කවුද කවුරු හරි කිකිලිය. ඔය වගේ සමහර ප්‍රශ්න තියෙනවා ගහද ගෙඩියද ඉස්සරලා හටගත්තේ. හලතින ඔය වගේ ප්‍රශ්න සමාජය ඔය පුංචි කාලි සමහරු ඉගෙන ගන්න කාලි මිනිස්සු අතර තියෙන ප්‍රශ්න. එතකොට ඔය වගේ අනවශ්‍ය අවබෝධයට හේතු නොවෙන ප්‍රශ්නවලදි බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී හිටිය ඒවටකෙන ටපනිය පඤ්ඥා. හැබැයි බුදු හාදුරු දේශනා කරන ඇයි මහණනි තතාගතයන් වහන්සේවට පිළිතුරු නොදෙන්නේ. ඒක ඔහුට යහපත පිණිස උපකාරවෙන්නෙත් නෑ අන්න අයට යහපත පිණිස උපකාරවෙන්නෙත් නෑ නිවනට උපකාරවෙන්නෙත් නෑ ධර්මාවබෝධයට උපකාරවෙන්නෙත් නෑ කෙලෙස් සංසිඳීමට උපකාරවෙන්නෙත් නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ
මේ ධර්මය තුර තිනවා නවාංග ශාස්ත්‍රූ ශාසනය කියල. සුත්ත ගෙය වෙய்යා කරන ගාථා ඉති උත්තක ජාතක අත්භූත දම්ම වේදල්ල ඔය විදිහට නවාංග ශාස්ත්‍රූ ශාසනය කියලා ඒ දේශනාවල ක්‍රමවේද අනුව වෙන වෙනම විස්තර කන සූත්‍ර හැටියට කරපු දේශනා ගාථා හැටියට විස්තර කරපු දේශනා ගාථා සහිත සූට්‍ර දේශනා ඊළඟට ධම්ම චක්ක දේශනාව ගත්තොත් වෙய்යා කරන දේශනා ඉමස්මිංච පන වෙய்යා කරනස්මින් බංජමානයේ පෙய்යා කරන දේශනාව. එතකොට ඔය වගේ ඒ දේශනවල රටාව අනුව නවාංග ශාස්ත්‍රූ ශාසනය හැටියට විස්තර කරන තැන්තිය. එතකොට මෙන්න මේ දේශන අතර අපි දන්න අපේ බුදුරජාණන් වහන්සේ බුදුවෙලා වැඩ සිටිය කාලේ. උන්වහන්සේ යම් රාත්‍රියක බෝධිමූලේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වනාද. ඒ මොහොතෙම උන්වහන්සේගේ බුදුමුවින් පිට වුණා ප්‍රීතිවාක්‍ය. මේ සංසාරය නැමතිගේ හදන වඩුවමං හොයාගත්තා. ආයමත් නුඹට මේ සංසාරය නැමතිගේ හදන්න මං ඉඩ දෙන්නේ. නුබේ කැනි මඩල මං සුණු විසුණු කරලා දැම්ම. ඔන්න ඔය ප්‍රීතිවාක්‍යය ඉදම්ම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවටම දේශනා කරපු බුදුමුවින් පිටවෙච්චේ බුද්ධ වචන. 84,000ක ධර්මස්කන්දය බවට පත්වෙන උන්වහන්සේගේ අවසාන බුද්ධ වචනය තමයි. හන්දදානි භික්කවේ ආමන්තයා මහණෙනි අවසාන වසයෙන් නුබල අමතන. වයි දම්මා සංකාරා මේ ලෝක සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදයත. අප්‍රමාදීව කුසල් වඩන්න කියලා උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර දේශනා කරපු අවසාන බුද්ධ වචනය දක්වාම බුදුහාදුරන්ගේ දේශනා 84,000ක ධර්මස්කන්ධයක් හැටියට සංගායනා වෙලා තියෙනවා. ඒ ධර්මස්කන්ධ සංගායනා වෙද්දි ආනන්ද හාමුදුරු ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. ආනන්ද හාමුදුරු තමයි පළවෙනි ධර්ම සංගායනාවේ. බුදු හාමුදුරන්ගේ ධර්මය කටපාඩමින් දරාගෙන ඉදිරිපත් කරපු කෙනා. මූලිකත්්‍ය ගත්තේ මහාකාශප මහරහතන් වහන්සේ නමුත් ආනන්ද හාමුදුරු තමයි සංගායනාවේ බුද්ධ දේශනාමී සියල්ල මතකින් පෙර සසර පෙරුම් පුරාගෙනාව මේ සියල්ල ධාරණය කරගන්න අනාගත ලෝකයට පරපුරට එක පාරක් ඇහුවටන්ගේ සැනින් මතක හිටිනවා සියල් බලන්නේ මතක ශක්තිය. ආනන්ද හාමුදුරුවන්ගේ තේර ගාථාව සඳහන් වෙනවා තේර තේරී ගාථා කියල තියෙනවා තේර ගාථා කියලකැන මහරහතන් වහන්සේලාගේ උදානවාක්‍ය. උන්වහන්සේලා පිරිනිවන් පාණ්ඩ පෙර උන්වහන්සේලාගේ ජීවිත කතා විදපු දුක් ගැහැට වීරිය වඩපු හැටි රහත්වෙච්ච හැටි පිරිනිවන් පානකොට ගාථා කීපයක ලස්සන උදානයක් හැටියට ප්‍රකාශ කරලා පිරිනිවන් පානෝ. තේරී ගාථා කියල කියන්නේ රහත් භික්‍ෂුණීන් වහන්සේලා. ඒ අයගේ ජීවිත කතාව ගාථා වසයෙන් දේශනා කරලා ඔන්න මං අද පිරිනිවන් පානවා කියලා පිරිනිවන් පාන. එතකොට රහත් භික්‍ෂුණීන් වහන්සේලාගේ ජීවිත කතා ධර්මාවබෝධයට වඩපු වීරිය ගැන ඇතුළත් කොටස තේරී ගාථා තේර ගාථා කියල රහතන් වහන්සේලා ඔය අතර ආනන්ද මහරහතන් වහන්සේගේ තේර ගාථාව ආනන්ද මහරහතන් වහන්සේ සඳහන් කරනවා පිරිනිවන් පාන්න පෙර. මං බුදුරජාණන් වහන්සේගෙන් අහලා ධර්මස්කන්ධ 82,000ක් මතක තියාගත්ත. ශ්‍රාවක දේශනා හැටියට 2,000ක ධර්මස්කන්ධයක් මන් ධාරණය කරගත්තා. මම දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්දය 84,000ක් කියලා. එහිනම් ආනන්ද හාමුදුරු ආනන්ද මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් අහලා 82,000ක ධර්මස්කන්දෙකුත් මහරහතන් වහන්සේලාගෙන් අහලා ධාරණය කරගත දේශනා හැටියට 2,000කුත් හැටියට 84,000ක ධර්මස්කන්ධයක් දරාගෙන හිටිය. මහරහත් දේශනා කෙන දැන් ත්‍රිපිටකේ සඳහන් වෙනවා බුදුහාන්දුරන්ගේ දේශනා වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ ඒ වගේ මහරහතන් වහන්සේලාගේ දේශනා රහතන් වහන්සේලා අතර ධර්ම සාකච්ඡා සමහර අවස්ථාවල බුදුහාමුදුරුවම දහම් දෙසලා ආනන්ද මගේ කොන්ද ටිකක් රිදෙනවා කෝ සාරිපුත්ත ඉන්නවද
සාරිපුත්ත මේ දේශනාව ඉතුරු ටික ඔබ සිදු කරන්න කිය. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනාව කරන බුදු හාමුදුරුවෝ අහගෙන. එතකොට ඒ කොටස ශ්‍රාවක දේශනා කොටසක් හැටියට දේශනාවෙන්. හැබැයි බුදු හාමුදුරුවෝ අවසානයේ අනුමත කරනවා. එතකොට මේ වගේ ආනන්ද මහරහතන් වහන්සේ 84,000ක ධර්මස්කන්ධයක් දරාගෙන හිටිය. ඒ ස්කන්ධ වශයෙන් බෙදෙනකොට අභිධර්මය කියන කොටසට 42,000ක ධර්මස්කන්ධයකුත් සූත්‍ර පිටකයට 21,000ක ධර්මස්කන්ධයකුත් විනය පිටකයට 21,000ක ධර්මස්කන්ධයකුත් හැටියට මේ ස්කන්ධ හැටියට 84,000ක ධර්මස්කන්ධ බෙදියන. එතකොට පිංගතුනේ අපි බොහෝ වෙලාවට මේ සූත්‍ර දේශනාවලින් ගොඩාක් නිතර බණහනවා. මේ සූත්‍ර දේශනාවලදි සූත්‍ර හැටියට වෙනම ගත්තෝ 18,000කට ආසන්නයි කියන සූත්‍ර දේශනා. දීඝ නිකාය බුදු හාමුදුරන්ගේ දීර්ඝම දේශනා, මජ්ක්‍ධිම නිකාය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මධ්‍යම ප්‍රමාණ දේශනා ඇතුළත් කොටස, සංයුත්ත නිකාය විශේෂ මාතෘකා යටතේ එකතු කරගත්ත කැටි කරගත්ත දේශනා ඇතුළත් කොටස, අංගුත්තර නිකාය අංක වශයෙන් උසස් වෙන පිළිවලට වදාළ දේශනා ඇතුළත් කොටස. ඊළඟට කුද්දක නිකායට කොටස් ගොඩාක් ඇතුළත් නර්පේතවත්තු, විමානවත්තු, තේරගාතා, තේරිගාතා, සුත්ත නිපාති, ජාතක පාලි ඔය වගේ දේශනා ගොඩාක් එකතු කරලා එකට පොදු නමක් තිබ්බ කුද්දක නිකාය. එතකොට මෙන්න මේ 84,000ක ධර්මස්කන්ධය සූත්‍ර පිටකයට අයිති 21,000ක ධර්මස්කන්ධය අතර 18,000කට ආසන්න සූත්‍ර දේශනා අතරින් ගත්තෝ. බුදු හාමුදුරුවන්ගේ දේශනාවල වැඩිම දේශන ප්‍රමාණයක් අරමුණු වෙන්නේ නිවන. ධර්මාවබෝධි සසරින් එතරවීම අරමුණු කරගත්ත දේශනා බොහොමයක් තියෙන. ඒ අතර දේශනා කීපයක් තියෙනවා බුදු හාමුදුරුවෝ ඒ ධර්මාවබෝධය කරායන ශ්‍රාවකයාගේ ලෞකික දියුණුව ගැන, එදිනෙදා ජීවිතවල ගිහි ශ්‍රාවකයන්ට ඇතිවෙච්ච ප්‍රශ්නවලදී කටයුතු කළ යුතු ආකාරිකන දැන් සිගාලෝවාද සූත්‍රය ගැන යුතුකම් වගකීම් ගැන, ඊළඟට ව්‍යග්ග පජ්‍ය සූත්‍රය ගත්තහම ධාර්මිෂ්ඨව කෙනෙක් දියුණුව කරායන හැටි, තමන්ගේ ජීවිතය ආර්ථිකයක් සැලසුම් කරගෙන උත්සාහයෙන් නැගේ සිටින ආකාර ගැන. එතකොට ඔය වගේ ගොඩාක් දේශන තියෙන. ඔය අතර සමහර අමනුස්ස කරදරයනකොට ඒවට කළ යුතු පිළියන් ගැන ආටානාටිය වගේ දේශනා ගත්තහම ඔය අතර බුදුරජාණන් වහන්සේගේ දේශන අතර ඉතාම ස්වල්පයක් හරියට මේ අතේ ඇගිලි කීපේ වගේ දේශනා කීපයක් තියෙනවා මහා බලගතු කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි දේශනා. කෝටි ලක්ෂයක් සක්වල අපිට හිතාගන්නවත් බෑ මේ කෝටි ලක්ෂයක් සක්වල කිය පහම ඔබට හිතෙන පුළන් මේ කොහොමද මිච්චර ඉලක්කමෙන් කොහොමද. පිංහතුනි කෝටි ලක්ෂයක් සක්වල සහස්ශ්‍රී ලෝක ධාතුව, දිවි සහස්ශ්‍රී ලෝක ධාතුව, ශ්‍රී සහස්ශ්‍රී ලෝක ධාතුව හැටියට ලෝක ධාතු විඤ්ඥාපන කියෙන සූත්‍ර විස්තර කරන. අන්නේ ත්‍රහි සහස්සී ලෝක ධාතුවටම තමයි කෝටි ලක්ෂයක් සක්වල කියලා කිය. එතකොට මේ විශ්වයේ ඒ අනන්ත සක්වල කෝටි ලක්ෂයක් සක්වල දක්වා විහිදීගිය බුද්ධ ආඥාවක් තියෙන. ඒ බුද්ධ ආඥාව පිහිටෝනවා රතන සූට්‍ර දේශනාව, කන්ද පිරිත, දජග්ග පිරිත, බුද්ධංග පිරිත, ආටානාටිය දේශනාව ඔය වගේ දේශනා කිහිපේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පිහිටල තියෙන කියල සඳහන් වෙන. පිංහතුනී රතන සූත්‍රය දැන් මේ දේශන අතර තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා ඒව සත්‍යයක් ක්‍රියා දේශනා සත්‍යයක් ක්‍රියාව. හැබැයි ඒ දේශනාවම අර්ථය අරගෙන භාවනා හැටියට වඩන්නත් පුළුව. දැන් අපි රතන සූත්‍රය ගත්තොත් රතන සූත්‍රය තියෙන්නේ තුනුරුවන්ගේ සත්‍යයක් ක්‍රියාව. බුදුගුණ ගැන කරමින් කරන සත්‍යයක් ක්‍රියාව. ධර්මය ගුණ ගැන විස්තර කරමින් කරන සත්‍යයක් ක්‍රියාව. සඟගුණ ගැන විස්තර කරමින් කරන සත්‍යයක් ක්‍රියාව. ඒ සත්‍යක්‍රියා දේශනාවේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පිහිටිය. ඒ රතන සූට දේශනාව අවසන් වෙනකොට කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් වෙනුවෙන් සක්‍ර දෙවියන් බුදු හාමුදුරු ඉදිරියට අහසින් දිවිය සුරූපය මවාගෙන බැහැල ගාථා තුනකින් වන්දනා කර.
වන්දනා කළ කියනවා මේ දෙව් මිනිස් ලෝකයාගේ පැඳුම් පිදුම් කරන තතාගතන් දේව මනුස්ස පෝජිතම් බුද්ධන් නමස්සාමිස්වත්ති හෝතු. ඒ බුදුරජාණන් වහන්සේට අපි නමස්කාර කරන ඔබහන්සේගේ ආඥාව අපි පිළිගන්න. දම්මන් නමස්සාමිස්වත්ති හෝතු සංගන් නමස්සාමිස්වත්ති හෝතු. මේ දෙව් මිනිසුන් වැඳුම් පිදුම් කරන ඒ ශේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපේ නමස්කාරය වේවා. ඒ ධර්මය ආඥාවක් පිළිගන්න. ඒ ශ්‍රාවක සංඝයාට අපගේ නමස්කාරවීව ආඥාව අපි පිළිගන්නවා කියලා මනුස්සලෝකට අහසිම් බැහැල වන්දනා කරලා යාඥාව පිළිගත්ත. එතකොට මේ රතන සූත්‍රයේ ගාථාවල අර්ථය අරගෙන විමසල ගත්තොත් එක භාවනාවක් හැටි ඔබ දන්නවා බුදුගුණ සිහි කරනවා කියන බුද්ධානුස්සතිය භාවනාව. ධර්මය ගුණ සිහි කරනවා කියලා කියන්නේ ධම්මානුස්සතියක භාවනාව. සඟගුණ සිහි කරනවා කියලා කැනෙ සංගානුස්සතියක භාවනාව. එතකොට භාවනාවක් හැටියට බුදුගුණ දහම්ගුණ සඟගුණ මෙනෙහි කිරීමෙන් හිතේ සද්ධාව අඩන්නත් පුළුවන්. ඊළඟට අපි සජ්්‍යහයනා කරලා පිරිතක් හැටියට එක් හඬනගා සජ්්‍යායනා කිරීම තුළ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ගේ ආඥා පිහිටිමේ දේශනාවේ බුද්ධ ධම්ම සඟ කෙන තුනුරුවන්ගේ සත්‍යක්‍රියා බලෙන් අපිට මහ විශාල ආශිර්වාදයක් රැකවරණයක් ලබාගන්න පුළුවන්. විශාලා මහනුවර තුම්බිය දුරුකරපු දේශනා. එදා පිංහතුනේ ලෝකෙ වසංගත රෝක හටගත්තේ අද විතරක් නෙමේ. කලින් කලට ඔබහල ඇති අතීතේ අපි දන් අපේ මුතුම් මිත්තන්ගේ කාලේ. මීට අවුරුදු 300කට එහාවෙන්න පුළුවන් 700කට එහාවෙන්න පුළුවන්. විටිං විට ආපු වසංගත රෝගොය වසූරිය වගේ ඒවා මැලේරයා උන්න නොයෙක් වසංගතය කාලවල ඇවිල්ල තියෙන. ඒ වසංගත අතර බුදුහාන්දුරන්ගේ කාලේ සමහරවය ජාතක පොතේ සඳහන් වෙනවා ඒ කාලවලත් යම් යම් වසංගත රෝග පැතිරෙනකොට රජවරු ඒ කාල් රටවල් පාලනය කර රජවරු මොකද කරන්නේ ඒ ගං වෙනම හුද කලාකන අදත් ඕක කරන්න අදත් ඔය නිරෝධායනය කරනවා කියලා වෙනම බොහෝ වෙලාවට කරන්නේ මිනිස්සු ඒ පැතිරීම වලක්වන්න ඒ මිනිස්ු අතර එදිනෙදා කටයුතු යන ඒවා ගමම් බිමන් නවත්තල ගෙවල්ලෝට මිනිස්සුන්ග සීමා කර ගෙයින් එලියට යන්න එපා කියලා. ඒ කාලේ රජවරුත් ඕක කරලා තියෙන අතීතේ. එතකොට ඇතැම් ජාතක පුත්තුල සඳහන් වෙන දේශනාවල සමහර ගංවල ප්‍රදේශවල වසංගත රෝග පැතිරෙනකොට. අනිත් ප්‍රදේශවලට පැතිරීම වලක්ව ගන්න මොකද කරන්නේ රාජ බට යොදවනවා මේ නගරේ වටේට. යොදලා රජ්ජුරුවන්ගේ රාජකය හමුදාව ආරක්ෂාව යොදවන රජ්ජුරුවන්. යොදෝල මිනිස්සු ගෙවල් වලින් එලියට යන්න බෑ. ගෙවල්ලෝට කොටු කරනු. ඒ අතර පින් ඇති අය ඒ අතර ඉන්න තරුණයෝ ඉන්නවා වීරියවන්තයින ලෙඩේ හැදිච්ච නැති අය ඉන්න. ඒ දෙමවපියෝ දරුවන්ට කියනවා දරුවනේ මේ වෙලාවේ නුඹලට පණ තියෙනවන නුඹලට සිහිය තියෙනවා වීරිය තියෙනවා කායි ශක්තිය තියෙනවා. නුඹල මේ වසංගත රෝගයට ගොදුරු වෙලා මේ ගමේ මැරෙන් නැතුව පැනල දුව පල්ලා. හැබැයි එලියේ දොරෙන් යන්න ගියොත් දොරෑරගෙන යන්න ගියොත් රාජ බටයෝ ඉන්න තියෙන ඉන්න ආවි දරගෙන දුනු ඊ තලාරගෙනින්. ඒ නිසා බිත්තියක් කාරගෙන බිත්තියෙන් තමයි කාලි රෑට කරුවල මහරාත්‍රී අන්දකාරේ බිත්තියක් බිඳලා අර බිත්තිය හාරගෙන මේ බිත්තියේ සිදුරෙන් එලියට පැනලා මහා කරුවලේ කැලේට පැනල ගමෙන් පැනල දුවන. එහෙම දුවල ගෙහිල්ලා තරුණයෝ වීරියවන්තය මොකද කරන්නේ ඈත පලාත්තුලට ගිහිල එකෙන් බේරෙන. අර ගමේ මිනිස්සු බොහෝ දෙනෙකේ වසංගත හැදිලා ඒවැම මිය යන. එතකොට ඔය වගේ ඒ වසංගතත් එක්ක පැතිරීම වලක් වුණා හැබැයි ඒ පිරිස අතර එක්ක බෙහෙත් තිබිලන්න සික්කො සමහල්ලාට හොඳ වෙනවා බොහෝ පිරිසක් ඒක මිය යන. ඔය වගේ වසංගත රෝග කලින් කලට ඒ කාලවලත් තිබිල තියෙන. දැ විශාලා මහනුවර ප්‍රශ්නය හිත අපේ බුදුහාන්දුරු හට පහළ වෙන්න පෙරණි. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලෙකට පෙරයිනම් මේ වසංගතය මේ විශාලා මහනුවර නගරයට ව්‍යාප්ත වෙන්ට පටන්ගත්. අපේ බුදුහාන්දුරු බුද්ධත්වයට පත්වෙලා දෙවනි අවුරුද්දේ ඒකැන බුදුහාන්දුරු බුදුවෙච්ච මුල්ම කාලේ. රජගහනුවර වේල්වනාරාම බිම්බිසා රජතුමා හදල පූජ කරපු පළවෙනි මාරාම අපේ බුදුරජාණන් වහන්සේ දිනවල වැඩ සිටි. එතකොට
ඒ වෙනකොට විශාලා මහනුවරට මේ රෝග වේගෙන් ව්‍යාප්ත වෙලාද. නගරේ දවසකට 100 මිනිස්සු මැරෙනවා. දැම අද බලන්න ඔබ මේ වසංගතය දවසකට දහස් ගනම් මිනිස්සු මේ අනෝ රටවල්ල. ලෝකෙ කෝටි ගානකට මේ වසංගතය මේ වෙනකොට පැතිරීගෙන යන. සමහර රටවල් අන්ත අසරණ භාවයට පත්වෙලා තියෙන. එතකොට ඒ වගේ එදා විශාලා මහනුවර රාජ්‍ය නගරේ වෙන වෙනම රාජ්‍යන තිබ්බේ අංග මගද කසී කෝසල වජ්ජි මල්ල ඔය වගේ ලිච්චවී රාජධානය තමයි විශාලා මහනුවර. ඒ රාජ්‍යයේ වේගෙන් මේ රෝගෙ පැතිරෙනකොට අවසානයේ ඒ අයගේ පාලනින් ගිලිහිලා ගිය. තමන්ගේ හැකියාව වේගෙන් පැතිරෙනකොට සීමාව ඉක්මෝලගයාට පස්සේ ඒ රාජ්‍යයකට වනත් එක පාලනය කරන්න පුළුවන් හැකියාව ගිලිහිලා යනවා. ඔවුන් අසරණ වෙන. අවසාන මිනිස්සු තැන් තැන්වල මැරිලා ලෙඩ රෝගවලින් මොකද මේක පැතිරෙනවා මිනිස්සුන්ට හැදුනට පස්සේ කෙනෙක් ලංවෙන්නක් බයයි. ඔබ දැකලා ඇති අද මේ වසංගතය පැතිරෙනකොට මේ වසංගතයත් එක් රෝගියෙක් ළඟට සාමාන්‍ය ලෙඩෙක් බලන්න යනවා වගේ යන්නේ නෑ. ඔවුන් යන්නේ මූුණවල් වහගෙන මුළු ඇඟම වහගෙන ඒ ඇගිලිවලට අත්තොලට ඇගිලිවලට ඉදම් වෙනම මේස් දාල ඔළුව වහගෙන සමහලාට ග්‍රහලෝකකට බහිනවා වගේ ඇඳගෙන යනකොට අර විසබීජ තවන්ගේ ඇගේවත් කොහෙන්වත් තමන්ගේ ශරීරයට ඇතුල් නොවෙන විදිහට පුතුම විදිහට ආරක්ෂා වෙලා ලෙඩෙක් ළඟට යන්න. ඒ ගියත් කොහේ හරි තියෙන පුංචි සිදුරකින් කොයි තරන්නම් වෛද්‍යවරු මේ වෙනකොට ලෝකෙ හෙදියම් පර්යේෂණ කරනයි රෝහල් කාර්ය මණ්ඩලවල කී දෙනෙකුට නම් මේ රෝගෙට ගොදුරු වෙලා තියෙනවාද. ඒ නිසා පිංහතුනි ඒ කාලි විශාලා මහනුවර මිනිස්සු තැන් තැන්ගොල නගර මේ රෝගයෙන් මිය යනවා. තැන් තැන්ගොල වැටිල මැරිලා. එහෙමම මිනි කවුරුත් යන්න ඒ කරන්දාන්න පැතිරෙනවා. අර මිනි කුණුවෙලා නගර පුරා යනකොට දැන් ලස්සනට තිබ්බ ශස්ත්‍රීක රාජ්‍ය තැන් තැන්ගොල මළමිනි කුණුවෙලා මැරිලා වැටිලා මිනිස්සු ඒ තැන්ගොලම කුණුවෙලා යන මුළු නගරේම මළමිනි කුණු ගඳ පැතිරෙන නගරයක් බවට පත් වුණ. එතකොට යොදුම් ගණන් ඔබ දන්න අමනුස්යෝ ගැන බහල ඇතිව පේතවත්වේ ඊළඟට ලක්කන සංයුත්තය ගොඩා බුද්ධ දේශන යක්ක සංයුත්තය ප්‍රේතිව අක්ෂය ගැන ගොඩාක් විස්තරතිය. මේ අමනුස්යෝන්ගේ ආහාර හැටියට අපේ ශරීරය ආහාර කරගන්න කොච්චර ඉන්නවත් පනු ඒ වගේ තමයි. අමනුස්යෝ කියන්න මේ කයේ තියෙන කුණු ගඳ ආග්‍රහණය කරන එක තමයි ඔවුන්ගෙට කර්මාන්රූපීව කුසගින්න නිවාගන්න හේතුවේ. ශරීරි ලේවරාබන අමනුස්්‍යයන්වා කුණු ගඳ ආග්‍රහණය කරනවා. යොදුම් ගණන් ඈත හිටිය අමනුස්යෝ නගරයට ඇදිලාව කියනවා. ඇයි මුළු නගරෙම දැම් මළමිනී ගදයි. කුණු ගඳයි. ඔබ නිකං හිතන්න මිනී ගද ඕන්නෑ නිකං ගෙදරක එක්ක පුන් සතෙක් වත්තෙ කොහි හරි සර්පයෙක් මැරුණු. මීෙක් මැරිලගේ කොහි හරි මැරිලා කුණු වෙලාගියොත්. කොච්චර දුර්ගන්ධයක් එනවාද. මළමිනිියක ගඳ. නගරේ හැම තැනම 100,000 ගනම් මිනි කුණු වෙලා යනකොට පාරවල්වල තැන් තැන්ගොල වැටිච්ච තැන්ගොල මොන තරන් දුර්ගන්ධයක්ද. අමනුස්්‍යයන් විශාල පිරිසක් මේ නගරේ අරක් ගත්තා. ඔවුන්ට ආහාර පාරතික දැන් ඔවුන්ට රාජ්‍යයක් වගේ හොඳට කෑමතියෙන. ඒ අතර මිනිස්සුන්ගේ ශරීරවලට තමනුස්යෝ ආවේශ වෙන්න පටන්ගත්. දැන් රෝගබිය එහෙන් දුරුභීක්ෂය ඊළඟට අමනුස්සුවදුර. මුළු විශාලා මහනුවර නගරීම අන්ත අසරණ භාවයට පත් වුණ. අන්නේ වෙලාවෙ තමයි ලිච්චවී රාජකුමාරුරු අවසාන වසයෙන් ඔවුන් නොයෙක් තීරණ තීන්දු අරගෙන බැරිම වෙච්ච තැන. ඔවුන් එකතු වෙලා සාකච්ඡා කර අපි කොහොමද මේකෙන් මිදෙන්නේ. මේකෙන් බේරෙන ක්‍රමයක් තියෙනවද. අඩුගානේ ආශිර්වාදකින්වත් ඔන්න ඔය අතර හදිස්සි එදායේ නගරයට ආපු. රජගහනුවර ගිහින්ගෙන උපාසකෙක් ඕකට සම්බන්ධ වෙලා හිටිය. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන කීර්තිරාවයක් ලෝකෙ පැතිල්ලා තිබුන්න මොකද බුදුවෙච්ච මුල්ම කාලෙ. ඔහු ඇවිල්ල කියනවා ඇයි දන්නේ නැද්ද. අන්න ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා. රජගහනුවර වේල් වනාරාමි වැඩඉන්න. බිම්බිසා රජතුමා තමයි දැන් අග්‍රදායකයා. ඒ බුදුරජාණන් වහන්සේ මේ වගේ ගුණ තියෙන කෙනෙක් කියලා ඔහු බනාහලා අප එන කෙනෙ වේල් වනේ. ඔහු නැකිටල දෑත් නලලි තියාගෙන
බුදුරජාණන් වහන්සේ වැඩඉන්න දිසාවට හැරිලා බුදුගුණ කියලා වන්දනා කර. එහෙම බුදුගුණ කියලා වන්දනා කරලා උන්වහන්සේ ඒ කාන්තෙන් අරහන් නිකෙලෙස් කෙනෙක් සම්මා සම්බුද්ධ ගුරූපදේශ රහිතවම ධර්මය අවබෝධ කරගත්ත කෙනෙ. විද්‍යාචන්න සම්පන් උන්වහන්සේ අවබෝධයට ගැලපෙන චරිතවත් ජීවිතයක් සිල්වත් ජීවිතයක් ඇති මේ ලෝකඉන්න සිල්වන්තම කෙනෙ. ප්‍රඥාවෙන් අවබෝධයෙන් ශේෂ්ඨම කෙනෙ. සුගත ලෝකෙ සුන්දරම නිවන් මග හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනෙ. ලෝක විදූ මේ විශ්වය ගැන ලෝකයේ ගැන පරිපූර්ණ අවබෝධයකින් ලෝකයෙන් මිදිච්ච කෙනෙ. අනුත්තරෝ පුරිස දම්ම සාරති මේ ලෝකයේ පින් ඇති දෙව්මිනිස් ලෝකයා නිවන පිණිස හික්මුවන් දක්ෂම කෙනෙ. ඉර්දි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරය. කෙනෙක්ව නිවන පිණිස හික්මුවන්න දක්ෂම කෙනෙක් උන්වහන්සේ. සත්හා දේව් මනුස්සාන උන්වහන්සේ දෙව් මිනිස්සුන්ගේම ශාස්තෘන් වහන්සේ. බුද්ධ අවබෝධ කරගත් ධර්මය මුළු ලෝකේටම කරුණාවෙන් දේශනා කරන කෙනෙ. භගවා ලෝක පහළ වෙච්ච භාග්‍යවන්තම කෙනා කියලා බුදුගුණ සිහි කරලා ඒ දිසාවට හැරිලා වන්දනා කර. වන්දනා කරලා කියා හිටියා ඔය වෙන මොනුවත් වැඩක් නෑ උන්වහන්සේෝ මේ නගරයට වඩම්මන්. උන්වහන්සේගේ ආශිර්වාදයෙන් මේ නගරේ මේ තියෙන වසංගතින් මේ අභාග්‍ය සම්පන්න අවාසනාවෙන් අපිට මිදන්න පුළුව. පිළිගත්තා. ලිච්චවී රාජකුමාරෝරු රාජකී ආරාධනයක් බිම්බිසා රජතුමා මාර්ගින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කර. බුදුහාන්දුරු මහා කරුණාවෙන් ආරාධනය පිළිගත්ත. දහස්කනන් සංඝයා පිරිවරාගෙන වැඩම කරා. ඒ වැඩම කරලා ගංගානන් ගඟෙන් පැන් එකක් පාත්තරයට පිරිත් කළ ආනන්ද හාන්දුරන්ට දෙනවා ආනන්ද. නගරි ප්‍රාකාර බලලු තුන වටා යමින් නගරයට පිරිත් පැඟහෙන්න. ඒ බුද්ධ අධිෂ්ඨානින් දම්ම අධිෂ්ඨානයෙන් සංඝ අධිෂ්ඨානස් තුනුරුවන්ගේ සත්‍යක්‍රියා බලින් නගරයට පිරිත් පැන් ඉහින්නකොට අර අමනුස්්‍යයෝ නගර අතහැල්ල සීසීකට දුවන්න ගත්තක. ඒ බුද්ධ අධිෂ්ඨානි බලි කොච්චරද කියන්නේ ඒ පිරිත් පැන් අපතයන් නැතුව බුද්ධ අධිෂ්ඨානය සුළගේ හමාගෙන ගිහිල්ලා. ඒ නගරවාසීන්ගේ ශරීරවල දැවට එද්දි මිනිස්සු ඒ මොහොතේම හිතාගන්න බැරිවිදිහට සුවපත්වෙනවා. අර අසනීපයෙන් වසංගත රෝගොලි මිනිස්සු සුවපත් වනා. අද අපිට හිතාගන්නවත් බැයි බුද්ධ බලය බුද්ධ අධිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ නගරයට සිරිපතුල් නගරි භූමියයට තබනවත් සමගම නියගේ දුරුවෙලා එකිනෙකට වෙනස් වැසි හතක් ඇදහැලෙ අමල් වැස්සක් පොද වැස්සක් පිණි වැස්සක් ඔය වගේ මහා වැසි හතක් ඇදහැලිලා නියගේ දුරුණා කිය. එදකොට අපිට පේනවා මොන්න තරං ආශ්චරයක්ද. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා නගරී කූටාගාර ශාලාවට මුලින්ම වැඩම කළ වැඩ හිටිය. ආනන්ද හාදුරු පිරිත් පැංගිහෙලා එතරට වඩිනකොට ආනන්ද හාදුරු පසු පසින් ලක්ෂ ගානක් නගරවාසී සුවපත්තිච්ච මිනිස් ඇවිලා ඉදිරියෙන් වාඩි වුණ. අන්න එතනති තමයි සියලු දෙනාව ගැන මහා කරුණාවෙන් මේ නගරයට තුනුරුවන්ගේ ආශිර්වාදී සත්‍යක්‍රියා බලය ඇතුළත් රතන සූට්‍ර දේශනාව බුද්ධ ධම්ම සංග කියන තුනුරුවන්ගේ අධිෂ්ඨාන දේශනාව බුදුහාන්දුරු දේශනා කරන්න. ඒ නිසා පිංහතුනි මේ වසංගතයක් ලෝකෙ පැතිටලා යනකොට කෝ ප්‍රතිඵල කරෝප්‍රතිඵල කියල දවසක් දෙකක් පිරිත් කියල නවත්තන්න එපා. ඔබ නිතරම රතන සූත්‍රය උදේ හවස ගෙවල්වල කියන්න බුදුන් ඇඳල රතන සූත්‍රය කිය. ඒ විතරක් නෙමේ ඉස්සර අපේ පැරැන්නාත් තිබත් තුන් සූත්‍රය. තුන් සූත්‍රය කියලා කියන රතන සූත්‍රය මහා මංගල සූත්‍ර කරණීමිත සූත්‍ර මේ දේශනා තුනම හරීම ආශිර්වාද ඇති බලවත් ආරක්ෂක දේශනා තුනා. කරණීමිත සූත්‍රයෙන් තියෙන්නේ මෛත්‍රිය පිනාතර අග්‍රම පින දෙවියම් ප්‍රියම භාවනාව දේවතාරක්කන්ති මනුස්සානම් පියෝති මිනිස්සුන්ට අප්‍රියයි අමනුස්සානම් පියෝති අමනුස්්‍යයන්ට අප්‍රියයි පිනාතර අග්‍රම පිනක් වැඩෙන මෛත්‍රිය කරණීමිත සූත්‍රය පිරිතක් හැටියට සජ්්‍යහයනා කරන එක භාවනාවක් හැටියටත් නිවන දක්වා අනාගාමී තත්ත්වය දක්වා වඩන්න පුළුවන් හැටි කරණීමිත සූත්‍රයේ කෙටියෙන් සඳහන් වනත් ඒ දේශනාවේ සඳහන් වෙනවා ආපහු මවකුසකට එන්නේ නැතුව මවකුසකට එන්න ෑ කියන්නේ න ආගාමි අනාගාමි වෙනකා.
දියුණු කරන්න පුළුවන් ක්‍රමය කෙටියෙන් විස්තර වෙන. එතකොට කෙනෙකුට පුළුවන්නම් මෙන්න මේ කරණය මෙත්ත සූත්‍රය බුදුන් ඇඳල ගෙදර පිරිතක් හැටියට සජ්්‍යහයනා කරන්න සුළු වෙලාවක්ගේ දේශනාව අර්ථය මෙනෙහි කරමින් මෛත්‍රිය වඩා. ඊළඟට අපි මේ ලෝකෙ ඔබ දන්නවා මිනිස්සු සෙත් ගාතා කියනවා සෙත් කවි හදාගන්න. යහපත ප්‍රාර්ථනා කරන දැන් අපි මනුස්සේ කෙනෙකුට අයහපතක් ප්‍රාර්ථනා කරන්නේ වෛරෙටන සමහර ඔන්න වස් කවි කියනවා. සාප කරනවා බනිනවා මුන්ට නං හොදක් වෙන්න එපා කියලා කොච්චර කටවල් වලින් කියන නරක වචන තියෙනවා අනුන්ට සාප කරන ඒ ඔක්කොම කරන්නේ තරහ වෛරයත් එක්ක. ඒකෙන් රැස්වෙන්නේ මහා බලගත් වකුසල කර්මය තමන්ගේ හිතමයි ඔක්කොටෝම කලින් අපිරිසිදුවේ. හැබැයි ඒක අනි පැත්ත මෛත්‍රිය පිනාතර අග්‍රම පින. ඒවගේම මේ ලෝක යහපත කියලා සුභ කියලා හොඳයි කියලා මංගල කියලා යමක් ඇද්දේ සියල්ලම එකතු කරගත්ත දේශනාවක් ඇද්ද ඒ තමයි මහා මංගල සූත්‍රය. හැම ගාථාවක් මේ ලෝකෙ තියෙන යහපත් දේවල් සියල්ල කැටි කරලා ඒ තම් මංගල මුත්තමං ඒ තම් මංගල මුත්තමං ඒ තම් මංගල මුත්තමං කියලා හැම ගාථාවකම මෙයයි මංගල මෙයයි මංගල කාරණය මෙයයි මංගල කාරණය කියලා කරන සත්‍යක්‍රියා දේශනාව. මේ ලෝකයේ යහපත සියලුම යහපත එකතු කරලා කරන බලගතුම සත්‍යක්‍රියාව තමයි මහා මංගල සූත්‍රය. ආය අමුතු සෙත් කවි අවශ්‍ය වෙන්නේ. අමුතුවෙන් සෙද්ගාත අමුතු ආශිර්වාද අවශ්‍ය වෙන්නේ. කෙනෙකුට මේ ලෝකයේ යම් කිසි යම්තාක යහපත කියල දෙයක් ඇද්ද. මේ විශ්වය තුළ සියලු යහපත එකතු වෙච්ච කැටි කරගත්ත යහපත් කටයුතු මංගල කරුණු එකතු කරගත දේශනාව මහා මංගල සූත්‍රය. මෙන්න මේ දේශන තුන අපේ පැරැන්නෝ ඔබ බලන්න පරණ ආච්චිල සියලට කටපාඩම් රත්තන සූත්‍රයේ මහා මංගල සූත්‍රයේ කරණීමිත සූත්‍ර බෙක් බුදුන් ඇඳල කියනවා. ඉස්සර මිනිස්සු පිරිත් කටපාඩන් කරනට ඉස්සර මිනිස්සු පිරික්කි වද මේ පෝර්නොලට ඇනෑන ඕව තිබුණ නෑන ඉස්සර. අද කොච්චර මිනිසු කාලකන්නි වෙලාද බලන්න මේ රූපවාහින ඉස්සරහ ටෙලිනාට් ඉස්සරහ ඊළඟට මේ ජංගම දුරකතන ඉස්සරහ මොනතරම් මිනිසු කාලකන්නි වෙලාද. ඉස්සර මිනිස්සු පොත් කියව්වා බණ පොත් කියව්වා ජාතක පොත් කියව්වා. එකතු වෙලා ධර්ම සාකච්ඡා කර ගෙවල්වල හොඳට බුදුන් ඇඳලා පිරිත් කියලා එකතු වෙලා භාවනා කරා. මිනිස්සු සතර පෝයට සිල් ගත්තා. ඒ ගුණධර්ම මිනිස්සුන්ගෙන් ගිරිහෙනකොට ලෝකෙ පුරා මේ වගේ වියසන වසංගතයන දැම් බලන්න අද ලෝකෙ ගත්තහම. ඇයි අපිට මෙහෙම වෙන්න නෙමේ මෙහෙම නොවෙන්නේ ඇයි කියල තම යහන්න ඕනේ. බොහෝ දෙනෙ කහනු ඇයි අපිට මෙහෙම වෙන්නේ. ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ. ඇයි අපේ රටට මෙහෙම වෙන්නේ. ඔබ බලන්න මිනිස්සුන්ගේ මනස කොච්චර විකෘතිද. මිනිස්සුන්ගේ හිත්වල තියෙන දවේශය වෛරය කේන්තිය අසාධහරණකම් පලිගැනීම් ඉරිසියා වෛර තියෙන අපරාධ මිනීමැරුන් දූෂණ ලංකා විතරක්නේ මුළු ලෝකෙම දිහා බලන්න. ලෝක හැම රටක්ම බලය වෙනුවෙන් තවත් රටවල් යටත් කරගෙන යටපත් කරගෙන මිනිස්සු පාගගෙන ලෝක අද ඉහළම ආදායම් මාර්ග වෙලා තියෙන්නේ මිනිස්සු වනසන විනාස කරන දේවල් අවියාවිද වෙළදා යුද්ධ අවුලෝල ආවිධ විකුණ ගන්න වෙළදා. ලෝකයේ මද්‍රවය මත්කුඩු වෙළදා අපේ රටේම නිකං ඔබ හිතන් පහුගිය කාලෙ කොච්චර නම් මත්කුඩු මද්‍රවය අහුනාද. ඒවට සම්බන්ධ නිලධාරින් ගැන හිතන් අපි කවදාවත් හිතපු නැති හීනෙකින්වන් නොසිතන. ඒවැම් මිනිස්සුන් ආරක්ෂා කරගන්න කියලා තනතුරුදීලා පත් කරලා පඩිනඩි අරගෙන ජීවත්වෙන නිලධාරීම අවසානී ඒවා පැකැට් කරපු නිලධාරීන් හැටියට හොයාගත්ත. එතකොට මේ වගේ හැම පැත්තකින්ම පාතාලයේ මත්කුඩු මද්‍රව්‍ය මිනිස්සුන්ගේ ඉරිසියාව දවේශය වෛරය කුහකකං මේ හැම දෙයක්ම මිනිස්සු තුළ වර්ධනය වෙලා යනකොට ස්වභාව ධර්මීම මනුස්්‍යයන්ගේ විනාසේ ලං වෙනවා. දෙවියන්ගේවත් පිහිට රැකවරන්නේ මනුස්්‍යයන්ට ලැබෙන්නේ නැතුව යනු දෙවියන් අහක බලන්න. ඒ අතර පින් ඇති කීප දෙනෙක් ඉන්න පුළුවන්. නමුත් බහුතරේ ලෝකෙම අර අසූචි වලක
යන්තන් පුංචි සතෙත් දෙන්නෙක් වැටිලා හිටිය කිය. ඔවුන්ටත් අර සමහරලාවට ගිලෙන තැනකට වැටුණු. ඔබ හිතන් සමහරලාව රත්වෙන බේසමකට හරි රත්වෙන දේකට පුංචි සතෙක් වැටෙනවා. ඔහුට බේරෙන්න්න බැරිවෙන්න පුළුව. ඒ වගේ විශාල විනාසයක් වෙච්ච. දුගද හමන කුණු එච්ච කෙලෙස්වලින් පිරිච්ච දවේශය වෛරය කේන්ති රාගේ සත්තු වගේ මිනිස්සු. මොන තරං අපරාධ දූෂණ විකෘති රාගික දේවල් මිනිස්සු සත්තු වගේ වෙච්ච ලෝකෙක. ඇයි මෙහෙම නොවෙන්න කියල තමයි අපි අහන්න. මනුස්සයන්ගේ විනාසෙ ලංවෙනවා. එක්කො යුද්ධවලින් එක්කො රෝගවලින් එක්කො මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා එක්ක වසංගතරෝග මොනුවෙන් හරි විපත් ලංවෙලා මිනිස්සු විනාසේ කරාම යනවා. ඒ නිසා පිංහතුනි අපිට ඔබට ඔබේ ජීවිතය තුළ ගුණධර්ම රැස් කරගෙන. ධර්මය තුළින් ඔබ ආරක්ෂාවෙනවා මිසක් වෙන ක්‍රමයක් නෑ මේ ලෝකී. ඒ නිසා නිති පන්සිල් රකින්න උත්සාහ කරන්න. අඩුම ගානේ පංචසීලේවත් හොඳින් ආරක්ෂා කරගන්න. ගෙවල්වල බුදුන් ඇඳල තුන් සූර්තය කියලා පිරිත් කියලා තමන්ගේ නිවසට ගෙදරායට හරි අපිට රටම බේරගන්න බැරිවේ. ගම ලෝකෙ බේරගන්න බැරිවේ. හැබැයි ඔබට ඔබේ ආරක්ෂාව හදාගන්න පුළුවන්. දැන් අපිට කොච්චර බණකිවත් ලෝකයක් සිල්වත් කරන්න පුළුව බුදු හාදුරන්ට පුළුවන් වුණාද කියලා හිතා. කොච්චර මිනිස්සු ඒ කාලි බුදු හාදුරන්ටත් බැනපු. බුදුරජාණන් වහන්සේට විරුද්ධව මොන තරන් සැලසුම් කරපු. කොච්චර මිනිස්සු බුදු හාන්දුරයි කාලෙතිට උන්වහන්සේ මරන්න ඉදා සැලසුම් කර. දුනු සිල්පීන් ෙදෙව්වා ගල් පෙරලුවා නින්දා පහස කරා. කාටවත් හිතකින්වත් බුදුහාමුදුරුවන්ගේ අරහන් ගුණේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ සේක. මෛත්‍රිය පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට වඩපු කෙනෙ. එවැනි මහා පින්වන්ත බුදුවරුන්ටත් මේ ලෝකේ මිනිස් වේ වගේ තමයි සැලක්ව මේක තමයි ලෝකෙ ස්භාව. ඒ නිසා ඔබේ පිළිසරණ ඔබ හදාගන්න අත්තදී පාත්ත සරණ අනං්‍ය සරණ. තමා තමාව දූපතක් කරගන්න. තමාගේ පිහිට පිළිසරණ තමාම හදාගන්න. දම්ම දීපාත් දම්ම සරණ අනං්‍ය සරණ. ධර්මය දූපතක් කරගන්න ධර්මයෙන් ආරක්ෂාව හදාගන්න. එනිසා පිංහතුනේ මේ කාලේ ඔබට ධර්මයෙන් ආරක්ෂා වෙනවනං ඔබ වෙනදට වැඩිය හොඳට සිල් රකින්න ඕන කාලය. අපි දන්නේන අනාගතයේ කවදක් කොත්තන කොයි විදිහට අපේ මරණය වෙයිද. ලෝකෙ පුරාම ස්භාවික විපත් එහෙන් එක්ක ගංවතුර භූමිකම්පා නායා මුහුදුකොඩ ගැලීම් ගිනිකඳු ලෝකෙ පුරා ස්භාවික විපත්වලින් ලක්ෂ ගනම් මිනිස්සුමේ යන. ඊළඟට යුද්ධ මිනිස්සු මරාගන්න ආවිධ හදාගෙන. බෙහෙතක් නැති ලෙඩරෝග කොච්චර ලෝකෙ පැතිරෙනවද. වසංගත රෝගෙහෙ අද ලෝකයා මන්තාසරණ වෙලායි නිසා ඔබ මේ මොහොතේ වෙන දාටත් වඩා හොඳට ධර්මය පිහිටල සිල්වත්ත ධර්මය රකිමින් ධර්මය ආරක්ෂා කරගන්න. ඒ ගුණධර්ම ඔබේ ජීවිතය තුළ එකතු කරගන්න. ඔබ අප්‍රමාදීවෙන්. ඒ නිසා පින්වත්තුනි අප්‍රමාදීව ගුණධර්ම රකිමින් මේ බුද්ධ ධම්ම සංග කියන තුනුරුවන්ගේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පිහිටි බලවත්ම ආඥා ඇති දේශනයි දේශනාව ආශිර්වාද ලබන්න නං ඔබ ඊට ගැලපෙන සිල්වත් ජීවිතයක් ඇති කෙනෙක් බවට පත්තේ. ඒම නං ඔබ හැම දෙනාටමත්. අපි ආශිර්වාද කරමු රටටට ලෝකයාටමත් හැම දෙනාටමත්. මේ වසංගත රෝගබිය ඉක්මනින්ම ලෝකයෙන් දුරුවේවා. මේ සඳහා වෙහෙසෙමින් අවෂ්‍යදයක් බෙහෙතක් හොයාගන්න වෙහෙසනේ විද්‍යාච්ඥයන්ට පරීක්ෂකයන්ට ඉක්මනින්ම ඒ සුදුසු අවෂ්‍යදයක් හොයාගන්න ශක්තිය ලැබේවා දෙවියන්ගේ පිහිට රැකවරන්නේ මේ ලෝකයාට සැලසේවා මනුස්ස වර්ගයා ගැන මෛත්‍රී සිත් ඇතිවේවා දැන් බලන් රතන සූර්තති නම් මෙත්තං කරෝත මානුස්‍යයා පජාය දෙවියන්ගෙන් ඉල්ලන්න ආකාසය අන්තරීක්ෂි රැස්වෙලාඉන්න දෙවියන්ට බුදු හාන්දුරු පළවෙනි ගාථාවෙන් දෙවනි ගාථාවෙන් කියනවා. මේ මනුස්ස වර්ගයාගෙන මෛත්‍රී සිත් ඇතිකරගෙන මිනිස්සුන්ග රකින්න ආරක්ෂා කරන්න. දිවාච රත්තෝච හරන්තිය බලින් දවල් රෑ දෙකේ මේ මිනිස්සුස් ගුණධර්මපුර නොසිල් රකිනවා ධර්මය හැසිරෙනවා. ඒ අයව ආරක්ෂා කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන.
ඒ නිසායි දෙවියන්ගේ පිහිට රැකවරණේ ලෝකයාටම ලැබේවා. ඔබ හැම දෙනාටමත් මේ ධර්මය දියුණු කරගෙන බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක ශාසනං. ආකා සට්හාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං. ආකා සට්හාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.